අදයි බලමු මෙහෙම වැඩක්. කියන්නේ Windows 10 ඇතුලේ කොහොමද Linux structure එකක්, ඒ කියන්නේ LAMP structure එක Linux, Apache, MySQL, PHP install කරලා ඊට පස්සේ අපි අන්තිමට WordPress install කරගන්නේ කොහොමද කියලා. ඒක තමයි අද අපි බලන්න යන්නේ. ගොඩක් අය ෆ්‍රීලාන්සින් කරනකොට Fiverr හරි එහෙම නැත්නම් මොකක් හරි ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක ගොඩක් තියෙන්නේ PHP වෙබ්සයිට්ස් හදන්න. එහෙම නැත්නම් සමහර අය ඉල්ලනවා අපිට කම්පැනි එකේ වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේ pages 5ක් 6ක්. ඒතර අපිට ඉක්මනට හදාගන්න පුළුවන් WordPress වගේ එකක් දන්නවනම්. ඉතින් මම කියන්නේ WordPress ගැන නෙමෙයි, මම කියන්නේ කොහොමද දැනට අපේ තියෙන Windows 10 installation එකේ WordPress installation එකක් දාගන්නේ කොහොමද? third party කියන්නේ WAMP හරි එහෙම නැත්නම් Apache හරි මොනවද Windows ඇතුළේ install කරන්නේ නැතුව Windows එකේ එන feature එකක් තියෙනවා WSL කියලා. ඒ කියන්නේ Windows Subsystem for Linux. ඒක දාගෙන කොහොමද මේ environment එක හදාගන්න කියලා අපි බලමු. අපි මුලින් බලනකොට අපි බලමු මගේ Windows version එක. ඒක ටිකක් වැදගත්. මෙතන මම winv කියලා ගහලා enter කරොත් මෙන්න එනවා මගේ Windows version එක. මේක තමයි මගේ Windows version එක. version 2004 build එක මේක. එතකොට මේ build එක හරි ඊට කලින් build එක හරි ඊට පස්සේ build එකක් හරි තිබ්බොත් හොඳයි. එතකොට අපිට WSL version එකක් අලුත් version එකක් දාගන්න පුළුවන්. මෙන්න මේ build එකේ එනවා WSL 2 කියන version එක. අපි ඒක ගන්න මෙහෙමයි. ඒක ගන්නවා නම් මේ build එක අපිට පුළුවන් system information settings ගිහිල්ලා මේකේ තියෙනවා update and security. මේ update and security එකට ගියාම මෙන්න මෙතන තියෙනවා Windows Insider program කියලා. මේක සාමාන්‍යයෙන් ඔයගලන්ගේ තිබුණ නැත්නම් අපිට මේ Windows Insider program එකට මේක add කරගන්න පුළුවන්. add කරගත්තොත් අපිට latest build එක එනවා. මේ build එක දාගන්න පුළුවන්. එතන අලුත් build එකක් ආව කියන්නේ අපිට අලුත් දේවල් අත්දැක බලන්න පුළුවන්. හරි. ඊපස්සේ මේක එකක්. ඊට පස්සේ අනිත් වැඩේ තමයි අපි මුලින්ම කරගන්න ඕන වැඩේ. මෙතනට ගිහිල්ලා මේ Windows version එක ඕකේ. අපි ඊළඟට කරන්න ඕන තමයි add Windows features. මේ තියෙන turn Windows features කියලා මෙතනට ගිහිල්ලා first step එක. මෙහෙම scroll down කරාම මෙතන තියෙනවා මෙන්න මේ වැඩේ. මේ තියෙන Windows subsystem for Linux මේක ටික් කරගන්න ඕනේ. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ තියෙන virtual machine platform. මේ දෙක මෙන්න මෙයාවයි ටික් කරගන්න. ඒ කියන්නේ enable කරනවා. enable කරගත්තට පස්සේ මේක install වෙනවා. ඒතර ඒක install වුණාට පස්සේ තමයි අපි ඊට පස්සේ Windows Store එකට ගිහිල්ලා අපි මෙතන ගිහිල්ලා search කරනවා Ubuntu කියලා search කරාම මෙතන Ubuntu අලුත් version එක 2004 LTS version එක තියෙනවා. දැන් මෙතන තියෙන ඊට පස්සේ මෙතන ගිහලා කියනවා get කිව්වහම එයා download කරගෙන install කරනවා. ලොකු අමාරුවක් නෑ. මෙච්චර කාලෙ තියෙන. අතන subsystem for Linux එක enable කරගත්තා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඊළඟ step එකේදී ගන්න virtual machine environment එක enable කරගන්නවා. ඊට ඉස්සෙල්ලා Windows version එක මොකක්ද කියලාත් බලා ගන්න ඕනේ. දැන් මෙතන මේ downloading වෙන version එක download වෙනවා. download වුණා. ඊට පස්සේ අපිට තියෙන්නේ launch කියලා press කරන්න. දැන් මේක ටිකක් වෙලා යනවා මෙතන. ඉතින් installing මේක විනාඩි ටිකක් යනවා. මේක install වෙන්න. දැන් මේක setup වෙලා ඉවරයි. දැන් මෙතනින් අහනවා username එකක්. මෙතනින් අපි සාමාන්‍යයෙන් අපේ Linux වලට username එක දානවා. මම මෙතන මගේ username එක දාන්න. ඊට පස්සේ ඔයගොල්ලන් තියෙන password එක දාන්න. ඊට පස්සේ ආපහු password එක type කරන්න කියලා එනවා. දැන් password එකත් update වුණා. දැන් ආපහු සරයක් ඔන්න subsystem එක install වුණා. මේක හරි. දැන් මේක එක පැත්තක්. ඊළඟ එක කරන්න ආපහු Windows Store එකට ගිහිල්ලා install කරලා නැත්නම් terminal කියලා search කරාම මෙතන එනවා මේ Windows terminal එක. මේකත් install කරගන්න. මේක install කරාට පස්සේ මෙතන නිකන් දැන්ට මගේ ගාව install කරලා තියෙනවා. මේක launch කරගන්න. මේක install කරගන්න. install කරාට පස්සේ අපිට මෙන්න මේ Windows terminal එක enable වෙනවා. මේක ඊට පස්සේ අපිට තියෙන එතන මේ Ubuntu එක මම close කරනවා. ඉතින් enable වෙනවා. දැන් අපේ Windows terminal එකේ මේ by default terminal එක ඊට පස්සේ මෙතන by default add වෙනවා මේ arrow එක click කරාම මේ තියෙන Ubuntu කියලා auto add වෙනවා. මම මේ click කරාම මෙන්න අපේ Ubuntu installation එක. එතකොට මගේ දැන් අපි ගිහලා බලුවොත් මෙතන සම්පූර්ණ Ubuntu installation එකක්. මෙතනට ගිහිල්ලා WSL fetch කියලා ගහුවාම අපිට අපේ system එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. මෙතන අපේ Ubuntu system එක build එක මේ Windows build එක ඊට පස්සේ මෙතන තියෙනවා branch එක මෙතන Ubuntu installation එක මේක තමයි අපේ Ubuntu දැන් මේක install කරලා තියෙන්නේ. ඒතර අපිට තව විදියක් ඕන නම් බලන්න lsb මෙතන clear කියලා ගහුවා lsb
release කියලා ගැහුවාම ඉතින් මේමත් අපිට Ubuntu version එක install කරපු version එක අපිට බලා ගන්න පුළුවන්. හරි අපි ඊළඟට බලමු මේකට කොහොමද Apache දාලා configure කරගන්නේ කියලා. අපි ගාව දැන් Ubuntu 20 එක තියෙන fresh installation එකක්. අපි ඊළඟට මුලින්ම කරන්න මෙතන sudo apt update එකක් ගහගමු. ඒකේ password එක දාන්න. දැන් මම මේකේ speed එකේ කිසි අවුලක් නැහැ. මේ Windows මේ වැඩ කරා කියලා. ඒක ඉක්මනට install වෙනවා. අනිත් එක මේ file reading speed එකත් improve වෙලා තියෙනවා. දැන් අපි මේකෙන් මේ අපේ apt get එක update කරගන්නවා. ඒ කියන්නේ packages ටික ඒක හරි. දැන් ඊළඟට කරන්න තියෙන්නේ මෙච්චරයි. sudo apt install ඔන්න දැන් මෙතනින් අහනවා Apache install කරන්න කියලා yes. දැන් මෙතන Apache install වෙනවා. හරි දැන් Apache install වෙලා තියෙන version එක අපි ඊළඟට browser එක open කරලා දැන් මේකේ විශේෂත්වය මෙතනයි. දැන් මම මේ ඉන්නේ Ubuntu ඇතුලේ. කියන්නේ Ubuntu installation එක ඇතුලේ WSL2 එක ඇතුලේ ඉන්නේ. එතකොට දැන් මම කොහොමද මේ Apache installation එක check කරගන්නේ? එච්චර අමාරු නෑ. මම Windows වල ETI කියලා වෙනසක් වෙන්නේ නෑ. මම ඊට පස්සේ මගේ Windows වල browser එක open කරලා තමන් කැමති browser එකක් open කරලා මෙතන අපිට පුළුවන් local host සාමාන්‍ය අපි check කරන්නේ එහෙමයි local host කියලා enter කරනවා. enter කරාම බලන්න දැන් මෙතන මේ තාම මේක install වෙනවා. ඒ කියන්නේ Apache environment එක තාම start වෙලා නෑ. අපි මෙතනින් මෙහෙම කරු මේ command එක ගාව මේක start වෙනවා. එතන මම කියන sudo service apache to start හොඳ Apache එක enable වුණා. මෙන්න මෙතනින් කියනවා දැන් Windows firewall එකේ අහනවා මේක enable කරන්න කියලා. මම කියනවා access එක allow කරන්න කියලා. access එක allow කරාට පස්සේ ඊළඟ step එකේදී මෙතන ආපම local host කියලා enter කරාම එන්න Apache එක install වුණා. ඔන්න ඔහමයි Apache 2 install කරන්නේ අපේ WSL2 එක ඇතුලේ. Apache හරි. දැන් අපි ඊළඟට බලමු PHP කොහොමද install කරන්න කියලා. ඒකත් ඒ වගේම එච්චර අමාරු නෑ. මෙතන අපි PHP install කරන්න කලින් අපි මෙහෙම කරමු. දැන් PHP install කරගමුකෝ. PHP install කරන්න කොහොමද? අර විදිහමයි. sudo apt install PHP. ඒ කියන්නේ අපිට PHP install වෙන්න ඕනේ. ළඟට කියනවා PHP MySQL library එක install වෙන්න ඕනේ. ඊට පස්සේ මම කියනවා lib apache 2 module එක. ඒ කියන්නේ අපිට කියන්නේ library එකම Apache එකත් එක්ක PHP වැඩ කරන කියලා මේක enter කරනවා. ඒ කියන්නේ PHP MySQL ඊට lib apache 2 module එක. අපි ඒකත් install කරගමු. ඔන්න දැන් PHP install කරන්න yes. අර විදිහම sudo apt install PHP. හරි දැන් PHP install වෙලා ඉවරයි. අපි check කරලා බලමු මේ installation එක හරිද කියලා. සාමාන්‍යයෙන් Apache install කරාම root එක තියෙන්නේ. කියන්නේ web root එක තියෙන්නේ මෙන්න මෙතන. මම මෙතනට ගිහලා www මෙතනට ගියාම මේ තියෙන්නේ මේක ඇතුලේ HTML ඇතුලේ තමයි. අපි මෙන්න මෙහෙම බලමු. දැන් මෙතන තියෙනවා දැන් මම ඉන්නේ root එකේ. එතකොට root එකේ මම ඉන්නේ web root එකේ. එතකොට දැන් මේක IT folder එක බලන්න මේක root එකට තමයි IT. එතකොට මම ඉන්නේ user. මගේ නම මම log වෙලා ඉන්නේ user මම root ඉන්න මේ ඉඳලා මෙතන file එකක් create කරනකොට සාමාන්‍යයෙන් අපි create කරන්නේ මෙන්න මෙහෙමයි. vim මම දානවා මේකට අපි දාමු index.php කියලා නැත්නම් test.php කියමු test.php. PHP installation එක test කරන්න යන්නේ. දැන් අපි දන්නවා vim එකේ වැඩ කරනකොට අපි insert කරගත්තා. i එක press කරලා දැන් PHP code එක ලියනවා. දැන් මම කියනවා php info semicolon ඊට පස්සේ ඊළඟ පෙළියේ PHP එක හරි දැන් escape :wq කියන්නේ write කරලා ලියන්න කියලා. දැන් ඊට පස්සේ මෙතන ගිහලා බැලුවොත් මම ආපහු ls එකක් ගැහුවොත් මෙතෙන් දැන් test php කියලා තියෙනවා. දැන් අපි බලමු මෙතනට කියන localhost/test.php කියලා ගහුවාම මේකට හේතුවක් තියෙනවා. මේක හේතුව මේකයි. දැන් මෙතන මෙහෙම test php වැඩ කරන්නේ නැත්තේ මොකද මම වෙබ් සර්වර් එක ආපහු රීස්ටාර්ට් කරගන්නවා. මම මෙතනට ගිහිල්ලා මම කියන්නම් මෙන්න මෙහෙම එකක්. can sudo service apache to restart. දැන් මේක රීස්ටාර්ට් වෙනවා. රීස්ටාර්ට් වුණාට පස්සේ දැන් අපි ආපහු ගිහින් බලමු PHP එක වැඩ කරනවද කියලා. දැන් ඔන්න PHP එක වැඩ කරා. හරි. දැන් මෙතන PHP version එක 7.43 තියෙන්නේ. එතකොට ඊළඟට තියෙනවා මේකේ install කරලා තියෙන modules එක කොම් පෙන්නනවා. හරි. ඔන්න ඔහමයි PHP install කරලා අපි test කරගන්න. අපි දැන් PHP install කරගත්තා. ඊට පස්සේ අපි install කරා Apache install කරා ඒක test කරගත්තා. දැන් PHP version එකත් හරි. අපි දැන් බලමු MySQL කොහොමද setup කරගන්නේ කියලා. clear එක ගන්න
කලින් විදිහමයි sudo apt install mysql server. yes ඔන්න දැන් mysql install වෙනවා. හරි ඔන්න ඔය අපි mysql install කරාට පස්සේ දැන් මේ start කරගන්නේ මෙන්න මේ command එක දාලා sudo service mysql start කරගත්තාම දැන් මෙතනින් අහනවා allow access mysql okay. දැන් access එක allow කරා දැන් අපි mysql කියලා ආපහු try කරලා බලුවොත් ඉතින් දැන් යා කියනවා මෙන්න මේ user ට access denied. ඒ කියන්නේ access denied කියලා කියන්නේ හේතුව තමයි මට මේක username password එකක් ගන්න මම මෙතන මෙහෙම කිව්වොත් එහෙනම් දැන් මෙතන ඇත්තටම කලින් mysql install කරනවා නම් කලින් versions වල මෙතන මෙයා username password එකක් ඇහුවා. දැන් මේක අහන්නේ නැහැ. දැන් එතකොට මේ වගේ වෙලාවක නම් අපි කරන්න මෙන්න මෙහෙමයි. sudo mysql කියලා enter කරනවා. enter කරාම අපිට mysql prompt එකට යන්න පුළුවන්. දැන් මම install කරලා තියෙන mysql version එක 8.0. හරි. දැන් ඒ version එක install කරලා තියෙන්නේ. දැන් අපි එතනට ගිහලා මම user කෙනෙක් add කරගන්නවා. මෙතනට මම ගිහලා කියනවා use mysql කියලා. දැන් show tables කිව්වහම මෙන්න තියෙනවා mysql මේ user table එක. මේ user table එකට තමයි මම user කෙනෙක් add කරගන්න යන්නේ. හරි. clear එක වැඩ කරන්නේ නැහැ. කොහොම මේක SQL command එක නෙමෙයි ඉඳලා අපි මෙහෙම කරමු. දැන් අපි ඒකට user කෙනෙක් add කරමු. කොහොමද මේකට user කෙනෙක් add කරන්නේ? mysql user කෙනෙක් add කරන්න අපි වැඩේට ඕන කරන user කෙනෙක්. ඒක මෙන්න මෙහෙම add කරන්න. මේ prompt එකේ අපි මුලින්ම mysql කියන show databases අපි මේක show databases කිව්වහම ඉතින් මේ දැන් ඉන්න databases එක මට ඕනේ අතට මේ mysql ඊට පස්සේ කියන use mysql ඊට පස්සේ mysql use එක use කරගත්තා ඊළඟට කියනවා create user නම මම මෙතන මගේ නම දෙන්න fikri ඊට පස්සේ මම කියන කොහෙන්ද @localhost එකකින් localhost ඊට පස්සේ password එක identified by ඊට පස්සේ password එක දෙන්න මම මෙතන password එක දෙන්න abc 12345 කියලා මම මෙතන enter කරනවා. ඔන්න user create වුණා. හරි. ඊළඟට මම කියනවා මෙයාට grant all privileges. කියන්නේ privileges ඔක්කොම grant කරන්න කියන on හැම එකක්ම. හරි. to fikri @localhost. එතකොට මෙයාට මට access දෙන්න හැම එකටම. දැන් මේක හරි. ඊට පස්සේ අන්තිමට කියනවා flush privileges කියලා enter කරා. flush spelling හරිද? privileges දැන් හරි. හරි. දැන් exit වුණා. දැන් අපි clear කරලා බලමු දැන් mysql u මගේ නම දැන් password එක abc 12345 ඔන්න mysql එකට access තියෙනවා දැන්. හරි කොහොමද ඒක කරේ? එහෙමත් යන්න පුළුවන් නැත්නම් mysql u නම -p කියලා ගාලා enter කරා. ඊට පස්සේ මම කියනවා මගේ password එක abc 12345 enter. දැන් show databases කිව්වොත් වෙන databases ටික තියෙනවා. හරි ඔන්නෝමයි mysql install කරගන්න. දැන් php තියෙනවා mysql තියෙනවා apache තියෙනවා. දැන් අපිට තියෙනවා development environment එකක් PHP වැඩ කරන්න. ඊට පස්සේ අපි Visual Studio Code කොහොමද අපි install කරගන්න පුළුවන්? ඒක ගන්න කොහෙන්ද? code.visualstudio.com code.visualstudio.com ගියා. මෙතනින් Windows version එක download කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. download කරලා install කරාට පස්සේ මෙයාට මේක ඇතුලින් access වෙනවා. අපි මේ folder එක දිහා බැලුවොත් අපි තුමු දැන් මම මගේ root එකට යන්න. මගේ home folder එකට මම මේකේ හදනවා අපි තුමු mkdir sites කියලා හදමු. cd sites කියලා මෙතනට ගිහිල්ලා අපි තුමු mkdir site 1 cd site 1 ඊට මෙතන ඉඳන් මම කිව්වොත් එම code. මෙතන ඉඳන් මේ linux ඇතුළේ ඉඳන් ඒ කියන්නේ ubuntu ඇතුළේ ඉඳන් අර code එක මම call කරන්නේ enter කරනවා. enter කරපුව ගමන් බලන්න මගේ Visual Studio Code instance එකක් මේක ඇතුළේ ඉඳන් open වෙනවා. දැන් මෙයා මුලින් බලන්නේ දැන් මම ubuntu ඇතුළේ ඉඳන් කොහොමද බලන්න Visual Studio Code එක open වුණාම වෙන දේ. දැන් මෙයා Visual Studio Code server එකක් download කරනවා. ඒ කියන්නේ communication එකක්. මෙතන ඉඳන් මගේ Visual Studio Code වලට communicate කරන්න. එතකොට දැන් අපිට development environment එකක් IDE එකකුත් තියෙනවා. ඒ සියම මෙතන PHP වැඩ කරන්න පුළුවන් මම පෙන්නන්නම්. දැන් ඔන්න Visual Studio Code එක open වුණා.
ඕපන් වෙලා තියෙන. දැන් මේ Visual Studio Code ඕපන් වෙලා ඉන්ස්ටෝල් කරාට පස්සේ allow කරන්න කියනවා. දැන් මම මෙන්න මෙතන පෙන්නනවා මේ යටින් මේ තියෙන මම ඉන්න Ubuntu version එක. WSL Ubuntu 2.0 මේ Ubuntu folder එකේ ඉන්නේ. site 1 එක ඇතුලේ ඉන්නේ. මම මෙතනට ගිහිල්ලා දැන් ඕන එකක් develop කරන්න පුළුවන්. දැන් මෙතනට ගිහලා මට කියන්න පුළුවන් අලුත් ෆයිල් එකක් හදන්න index.php කියලා. ඔන්න මේක ඇතුලේ නම් PHP ලියන්න පුළුවන්. PHP info syntax highlighting ඔක්කොම ගන්න පුළුවන්. අපිට මෙතන extensions වලට ගියා. extensions වලට ගිහලා search කරන PHP install කරන්න. මෙතන PHP intelligence ඒ ටික install කරන්න ගියාම මේ ටික ඔක්කොම install කරලා දෙනවා. අපි කිව්වොත් මේක select කරා. තියෙන install කියලා වහම එතන install කර ගන්න පුළුවන්. අපිට මේකේ more than 1 million downloads තියෙනවා. ඒතර අපිට සම්පූර්ණ PHP environment එකක් එනවා. ඒ කියන්නේ ID එකක් තියෙනවා. දැන් PHP ලියන්න පුළුවන්. ඊළඟට මම පෙන්නන්නම් virtual site එකක් හදලා virtual directory එකක් හදලා Apache ඇතුලේ කොහොමද PHP වැඩ කරන්නේ කියලා. ඒතකොට හරි ලේසි. එතකොට අපි දන්නවා මේ අපි ඊළඟට WordPress install කරලා බලමු. අපේ virtual folder එකක් හදලා Apache ඇතුලේ virtual folder එකක් හදලා එතනට root එක මාරු කරලා ඊට පස්සේ අපි බලමු කොහොමද WordPress install කරන්න කියලා. හරි. දැන් සාමාන්‍ය development environment එකක් වැඩ කරනවා නම් අපිට ලේසියෙන්ම වැඩ කරන්න තියෙනවනේ මෙන්න මෙහෙම එකක්. දැන් අපි මෙතන බැලුවොත් එහෙම දැන් මෙයාගේ root එක තියෙන්නේ මෙන්න මෙතන. දැන් ඒකේ permissions බැලුවොත් මේක අයිති root එකට. ඒතර මගේ මම කවුද කියලා බැලුවොත් දැන් මගේ නම එතකොට අපි නැත්තම් ID කියලා ගහලා බැලුවොත් මේ තියෙන්නේ. ඉතින් මේක මම ඉන්නේ මෙතන මම මේ group එකේ ඉන්නේ. එතකොට මගේ මේ username එකයි මේ group එකයි දෙකම එක සමානයි. එතකොට එක්කෝ මෙයාව වෙනස් කරගන්න ඕනේ මේ පැත්තට. මෙතන මට permission දී ගන්න. එහෙම නැත්නම් මම කියන්නේ ඊට වැඩිය හොඳ වැඩක් තියෙන මේ permissions ටික ඒ විදිහටම තියාගන්න මට permission තියෙන තැනක් තියෙනවා. දැන් මගේ home folder එක. මම මේකේ බැලුවොත් තියෙන්නේ මේ මට තියෙන permission. ඒතර මම මේකේ හදාගත්තා sites කියලා directory එකක්. මේ directory එක ඇතුලේ තමයි මගේ sites ටික තියෙන්නේ. මම හදන WordPress sites ටික හරි PHP sites ටික හරි ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. මම මෙතන එකක් හදන්නම් site එකක්. අපි හිතමු මෙහෙම දාමු. අපි හිතමු මෙයාට නමක් දෙන්නු word අපි නැත්තම් අපි දෙමු මේකට my blog කියලා. අපි මේක නමක් දෙමු. අපි මේක හදමු KDIR my blog. මේක තමයි මගේ WordPress blog එක දාන්න යන්නේ. ඊට පස්සේ මේක හිතන බලන්න මේ මෙන්න my blog තියෙනවා. දැන් මේක ඇතුළේ මම ගිහිල්ලා ආපහු my blog එක ඇතුළට ගිහිල්ලා තව ෆෝල්ඩර් එකක් හදනවා htdocs කියලා. මේක ඉතින් අර සාමාන්‍ය වෙබ් හෝස්ටිං වල තියෙන විදිය. එතකොට මෙතන තමයි මගේ path එක. එතකොට මගේ මේ site එකට මේ blog site එකට root එක මේක. එතකොට ඒක හොයාගන්නේ කොහොමද? මෙන්න ගත්තාම මෙතන මෙන්න path එක. home නම sites my blogs. එතකොට මේක තමයි මගේ document root එක වෙන්න ඕනේ. ඒ වගේම තමයි මට බය නැහැ. මෙතන මම ඉන්නේ කපිටි පස්සට යමු. මේ මගේ username එක මගේ group එකයි. ඒතර මම මේක තමයි මේ තියෙන්නේ. මගේ username my group. ඒතර මේ ටිකට ගැලපෙන්න හැදුවොත් මට එතකොට development environment එක ලේසි. ඒතර මම ඉන්නේ මගේ ලොකු root වගේ permission ඕනේ නැති මගේ userට වැඩ කරන්න පුළුවන් එකක්. ඒතර මම ඒක හදාගන්නේ මෙහෙමයි. first step එක. මම මෙතන ගිහලා මගේ site එක my blog. අපි my blog කියලාම ගමු. ඊට පස්සේ මම යනවා මෙතන cd etc ඊට පස්සේ යනවා Apache 2 ලිස්ට් කියලා බලන්න මේක ඇතුළේ යනවා sites available මෙන්න මේක ඇතුළට යනවා මෙතන තමයි මම first step එක මගේ site එකේ information දෙන්නේ හරි ඒක first step එක දැන් මම ඉන්නේ sites available for directory එක ඇතුළේ මම එතනට ගිහලා කියනවා sudo vim මගේ site එකේ නම මම මෙතන දෙනවා myblog.conf මෙන්න එහෙමයි දෙන්නේ මෙතන ඕන කැමති නම් අපිට පුළුවන් myblog.lk.conf කියලා දෙන්න ඒක preference එක තමන්ට කැමති එක මම සාමාන්‍යයෙන් myblog.conf කියලා දුන්නා ඉතින් sudo කියලා එනවා මොකද මම ඉන්නේ මේ etc folder directory එකේ ඉඳලා root access එක ඕනේ එතන myblog.conf කියලා ගියා ඊට පස්සේ මම යනවා මම මේක Apache එකෙන් copy කරගෙන දැන් මේ බලන්න මේ document root එක මම අරන් තියෙන අර මගේ home එකේ sites තියෙන තැන එතනට ගිහිල්ලා තමයි මේක ගත්තේ sites එකේ myblog htdocs මේක තමයි root එක ඊට පස්සේ මගේ site එකේ server එකේ නම මම කියලා myblog.lk මම මේකෙන් තමයි access කරන්නේ ඊට පස්සේ මගේ server address එක www.myblog.lk ඊට පස්සේ අර error log එක අර log folder එක ඇතුලේ myblog.lk error log එක ඊට පස්සේ access log එක මෙතන access log එක තියෙනවා ඊට පස්සේ directory options ටිකක් තියෙනවා මම මේ ටික ඔක්කොම copy කරගත්තා
කොපි කරා ගන්නවා මේක බලාගෙන ටයිප් කරගන්නත් පුළුවන් කොපි කරනවා මම මෙතනට ගිහිල්ලා පේස්ට් කරනවා පේස්ට් කරනකොට virtual host දැන් මේ ටික කොපි පේස්ට් කරගත්තා දැන් මෙතන මම ලස්සනට මේකේ ටැබ් එකම ටික හදුවා දැන් කොපි පේස්ට් කරාට පස්සේ ඊට පස්සේ මට තියෙන මේක දැන් එක්සිට් කරගන්න කොහොමද එක්සිට් කරන්නේ escape w කියන right q කියන්නේ exit දැන් exit වුණා ඊළඟට බලමු මේකේ syntax එක හරියද කියලා මෙන්න ලියාගත්තට පස්සේ මේ syntax එක අපි ලියපු configuration file එකේ syntax හරියද කියලා බලන්න මෙන්න මෙහෙමයි ඉතින් sudo apache to control ඊට පස්සේ check config test කිව්වහම syntax එක ඔක්කොම හරිනම් මෙතන syntax okay කියලා එනවා ඊළඟ step එක තමයි අපි මේ site එක enable කරගන්න ඕනේ එතකොට කියන sudo a2 en site ඒ කියන්නේ a2 කියන apache 2 ඒ කියන්නේ en කියන enable site ඊට පස්සේ මගේ site එකේ නම තමයි myblog.conf එන site එකත් enable කරගත්තා හරි ඒ step එක තව එකක් කරන්න තියෙනවා මොකද මගේ site එක තියෙන path එක මතකද මේ මගේ site එක තියෙන්නේ මම cd කියලා පිටිපස්සට ගිහිල්ලා home එකේ කොහෙද තියෙන්නේ home එකේ it is home එකේ sites මෙන්න මේක ඇතුළේනේ තියෙන්නේ ඊට පස්සේ htdocs එකේ තියෙනවා හරි මෙතන මගේ permission තියෙන්නේ කාටද කියන්නේ මට ඒ කියන්නේ මගේ දැන් root එකටවත් www apache එකටවත් නෙමෙයි එතකොට මම මේ permission එක set කරගන්න මම ඊළඟට කරන වැඩේ මම මෙතනට මෙහෙම එනවා etc කලින් apache 2 ට ගිහිල්ලා මෙතන බලන්න මේ ෆයිල් එකක් තියෙනවා apache 2 config කියලා මෙන්න මේ ෆයිල් එක මේ තියෙන්නේ apache 2 config එතන මම මේක එතනට ගිහිල්ලා sudo vim apache 2 conf මෙන්න ස්ක්‍රෝල් කරගෙන ආවම පහළට බලන්න මෙන්න මෙතන මේ බලන්න user apache run user ඊට පස්සේ දෙනවා group එක apache run group මෙතන edit කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙයා කියලා තියෙන path එකක් මේ තියෙන මෙන්න මේ path එක එතන දෙනවා මෙන්න මේ path එක etc apache 2 envas එතන මම එතනට ගිහලා මේක edit කරන්න හරි මේක exit කරගන්න q exit කරගත්තා දැන් අපි බලමු මේක තියෙන තැන මේ තියෙන envas කියලා ෆයිල් එකක් මම එතන ගිහලා sudo vim env මෙතන තියෙනවා බලන්න පහළට ආවම මෙන්න මේ තියෙන export මෙන්න user ww data group එක මම කියන user data මම වෙනස් කරගන්නවා ඉතින් ගිහලා කියනවා set එක press කරලා user මමමයි මගේ group එකත් මම ඊට පස්සේ මෙතනින් ගිහලා wq exit කරා exit කරලා පස්සේ බලන්න මේක අපි user කොහොමද හොයාගත්තේ id කියලා ගන්න එන්න කරා මේ තියෙන uid chrismail ඊට පස්සේ gid කියන group එකත් මමමයි එහෙමයි edit කරේ ඊළඟට මම අන්තිමට sudo service apache 2 restart මම apache 2 එක restart කරගත්තා හරි ඊට පස්සේ මගේ home folder එකට ගිහිල්ලා cd කියලා ගියා sites my blog htdocs එකේ තමයි මගේ html ටික තියෙන්නේ මම මේක index php එකක් හදාගෙන තියෙනවා අර මම මේ ගේම් බැලුවාම මෙතන තියෙන index php මේ php info කියලා ඒක type කරලා තියෙනවා හරි දැන් අපි ගිහිල්ලා බලමු දැන් මේ site එක හරි දැන් මගේ ඊළඟට මම කරන්නේ මෙතන ගිහිල්ලා මම ගහනවා දැන් මගේ site එකේ නම my blog නේ my http my blog නැත්නම් myblog.lk එහෙම කිව්වට තාම එන්නේ නැහැ. තව එක වැඩක් තියෙනවා අපිට කරන්න. ඒක කරන්න මෙහෙමයි. ඒක මම Windows folder එකට ගිහිල්ලා මෙතනට ගිහිල්ලා කියනවා Windows එකේ Windows වල තියෙනවා Windows Explorer open කරගෙන මේ Windows වල Ubuntu ඇතුළේ නෙමෙයි. කියන C Windows ඊට පස්සේ System32 ඇතුළේ System32 ඊට පස්සේ drivers ඊට පස්සේ etc මෙන්න මෙතන ගියාම මේ host කියලා ෆයිල් එකක් තියෙනවා. මම ඒක edit කරගන්න. ඒක edit කරලා මෙතන ගිහිල්ලා මම ඕනම් code එකෙන් open කරන්නත් පුළුවන්. මම අපි Visual Studio Code එකෙන් open කරමු. මෙතන ගිහිල්ලා මම කියන්න ඕනේ මගේ path එක. දැන් මගේ local host එක මෙහෙමනේ 127.0.0.0.1 ඊට පස්සේ myblog.lk tab දැන් මෙහෙම එන්නේ.
tab myblog.lk ඊට පස්සේ I tab www server alias එක දෙනවා myblog.lk දැන් මේක සේව් කරගන්න සමහරවිට මේක permission නැහැ එතකොට මේ තියෙන retry as admin කිව්වහම ඒක සේව් කරලා දෙනවා ඊට පස්සේ yes ඉතින් සේව් කරලා දෙනවා හරි දැන් මේකත් හරි මෙතන මේ host file එකෙත් ඒක හදන්න ඕනේ දැන් අපි මේ close කරලා අපි බලමු දැන් ආපහු සැරයක් එතනට ගිහලා myblog.lk කියලා enter කරාම අන්න අර PHP version එක ආවා දැන් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් මම මෙතනට ගිහලා ඕන එකක් enter කරත් අපි ගිහලා කියමු මම මේක clear කරන්න මම කියනවා code dot කිව්වා මම මට development environment එකක් තියෙනවා PHP වැඩ කරන්න හරි මට PHP වැඩ කරන්න environment එකක් තියෙනවා මම ඕන අපි තා ෆයිල් එකක් හදමු index2 කියලා index2.php කියලා හදුවොත් PHP enter කරා PHP එක වැහුවා අපි ඊළඟ පේජ් මෙතනට ගිහලා කියනවා echo hello world from WSL කියලා සේව් කරා සේව් කරලා myblog.lk/index2.php කිව්වහම අන්න ඒකත් ආවා ඔන්න ඔම ඉන්ස්ටෝල් කරන්න අපි ළඟට බලමු WordPress දාලා අර මේ ඉන්ඩෙක්ස් ෆයිල් දෙක මකලා මේකට WordPress දාලා WordPress setup එකක් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා දැන් අපි මේකට ඕන කරන මේ directories ටික හදාගත්තා මේ තියෙන අපේ directory එක එතකොට sites ඊට පස්සේ මගේ blog එක තියෙන්නේ my blog ඊට පස්සේ htdocs මේක ඇතුළේ තමයි අපි සාමාන්‍ය blog එක දාන්නේ දැන් මෙතනට මම අර කලින් හදපු ෆයිල්ස් දෙක මකලා තියෙන්නේ දැන් අපි මේකට WordPress මෙන්න මෙතනට copy කරගන්න ඕනේ මේ folder එකට මොකද මේ folder එකට තමයි මගේ virtual host එකේ directory එක root එක setup කරලා තියෙන්නේ එතකොට myblog.lk කියලා ගැව්වහම මේ browser එකේ මෙතනට තමයි එන්නේ එතන මම මෙතනට තමයි WordPress install කරන්න ඕනේ ඒක කොහොමද install කරන්න කියලා බලමු දැන් මගේ ගාව තියෙනවා මම download කරපු WordPress installation එකක් අලුත්ම version එක මම wordpress.org site එකෙන් download කරලා මේ දිගහැර ගත්තා අපි කොහොමද කියලා බලමු මෙන්න මෙතනට copy කරගන්න. දැන් අපි මේක Windows subsystem for Linux එක කියන්නේ WSL එක ඇතුලේ ඉන්නේ මෙතන. දැන් මම ඉන්නේ Windows වල Explorer එක මෙහෙමයි. එච්චර අමාරු නෑ. මෙතනට ගිහිල්ලා Explorer අර කලින් කෝඩ් ගැහුවා වගේ Explorer txt dot කියලා enter කරපුව ගමන් Explorer එක open වෙනවා මේ බලන්න path එක. මේ path එකේ තමයි මෙතන open වෙන්නේ. දැන් මේ path එක මෙතන Ubuntu version එකේ home වෙන sites එකේ htdocs ඊළඟට කරන් තියෙන වැඩේ මෙතනට ගියා මේ ටික ඔක්කොම copy කළා අපෝ මගේ Ubuntu folder එකට ගියා paste කළා දැන් මේක copy වෙනවා then මෙතන මේ ටික copy වෙනවා එතන copy වෙනකන් අපි බලමු එතනට ගිහිල්ලා else කමෙන් දැන් copy එකගෙන යනවා ඊළඟට අපි දැන් WordPress වලට ඕන database එක හදන්න database එක හදන්න MySQL ඇතුලේ එතන මම MySQL මගේ username එක fikri මම password එක අර abc password එක abc12345 කියලා මම හදාගත්ත password එක හරි දැන් මේ ටික මෙතනට copy වෙලා තියෙනවා copy වුණා දැන් අපි ආපහු මගේ දැන් යමු MySQL ඇතුලේ ඉන්නේ show databases කිව්වහම databases ටික පෙන්නන මම එතන database එකක් හදා ගන්නවා මගේ blog එකට මම හදනවා මෙන්න මෙහෙමයි create database my blog db කියලා හදමු. ඔන්න database එකේද මම ආපහු සරයක් show databases කිව්වොත් then my blog db මේක තමයි මගේ database එක my blog db කියන එක. අපි ආපහු යමු. දැන් මෙතනින් මම exit වෙන්න. clear. ඔන්න තියෙනවා මගේ WordPress installation එක මෙතන දාලා තියෙනවා. දැන් අපි බලමු browser එකට ගියා. මම කියනවා http myblog.lk ඔන්න WordPress එකේ installation screen එක ආවා. දැන් මෙතනින් මම කියනවා continue. දැන් මෙතන let's go. දැන් database එකේ නම මොකක්ද මම දුන්නේ? myblog db. username එක මගේ username එක මම කලින් හදපු username එක password එක abc12345 database එක local host. මොකද මම local host එකේ ඉන්නේ. එතන local host එක ගියා මෙතන prefix එක ප්‍රශ්නයක් නැහැ. දැන් submit කිව්ව ගමන් ඔන්න installation එක run කරන්න කියලා අහනවා. දැන් installation එක හරි මම site එක දෙන්නම් my blog. නැත්නම් මම දාමු my awesome blog කියලා. username එක admin password එක අහන්නේ. මම කියන admin
ඇඩමින් යුසනේම් එක අපිට පාස්වර්ඩ් එකක් කැමති එකක් දෙන්න පුළුවන්. මම මෙතනට ඕනනම් අර කලින් abc 1 2 3 4 5 එකම දෙමු. මෙතන කියනවා confirm weak password මේක ඩෙමෝ එකක් ඉඳලා අපි එමුනම්. ඊපස්සේ මෙතන කැමති email address එකක් දාන්න පුළුවන්. මෙතන දාමු get abc.com කියලා ඔයගොල්ලන්ගේ email address එක දාන්න. ඊට පස්සේ මෙතන install wordpress. දැන් wordpress එක install කරලා ඉවරයි. දැන් login වෙමු. අර කලින් එකේ admin abc 1 2 3 4 5 ඔන්න log වුණා. අපි wordpress වලට log වුණා. අපි නිකන් post එක try කරලා බලමු. add new. ඔන්න normal wordpress එකේ දාමු hello wsl. installation දාමු setup of wsl wordpress is done. හරි. ඊපස්සේ මෙතන මම publish කරා. publish. ඊට පස්සේ මට ඕන නම් කියන්න පුළුවන් මේක close කරා. ඒ WordPress එකට ගියා. log out. ඊපස්සේ visit my site. මෙන්න තියෙනවා මගේ site එක. දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව WordPress වලට වැඩ කරන්න. එහෙම නැත්නම් ඇත්තටම LAMP structure එකක් තියෙන ඕනම PHP project එකක් වැඩ කරන්න ඕන පුළුවන් environment එකක් හදාගත්තා. ඔන්න ඔහම එක හදාගත්තා.